අරුණ. Sri Lanka's breakfast show. අයිබෝවන් වනක්කම් ගුඩ් මෝනිින් අස්සලාම වලෙකුම් සුබෝදෑසනක් දෙරන අරුණ අද 27 සෙනසුරාදා දවසේ ඔබට අපි ඉදිරිපත් කරනවා මෙතැන් සිට අද ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්වල ඉදිරිපත් කරන්න පුළුවන් නමුත් තරමක් පුවත් අඩු දවසක් ඔබ දන්නවා. වගේම ඔබත් බොහෝ වෙලාවට අතමිට මුදල් ඇති අය සහ අය වගේම වැඩිපුර සංචාරය කරන්න කැමති කට්ටිය කොවිඩ් එන්නතත් ඇවිල්ලා හින්දා වෙනති ලොකු නිදහසක් ලබාගෙන ඊයෙන් පටන් ගත්ත පෝය සෙනසුරාදා ඉරිදා නිවාඩුව අරගෙන බොහෝ දිගු සතියන්තයක් ගත කරන්න කොළඹින් පිට ගිහිලා තිනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගු පෝලිම් නුවර පාරේ දිගු පෝලිම් දකින්නට තියෙනවා. මම හිතන්නේ බොහෝ පිරිසක් ඉන්නේ ඒ හින්දාම ප්‍රධාන නගරවලින් පිට. ඒ හින්දා විශේෂයෙන්ම කොවිඩ් කාලේ පොඩ්ඩක් දිගටම පීඩාවට පත්වෙච්ච හෝටල් හිමියන්ට යම් කිසි ඉස්පාසුවක් සහනයක් ලැබෙන මොහොතක් විදිහට අපිට කියන්න පුළුවන් මේ දින කීපය. කෙසේ නමුත් ඉතින් ඔබ කොවිඩ් අරගෙන ඒ ස්ථානවලට ගියේ නැහැ කියලා අපි විශ්වාස කරන ගමන් අද දවසේ අද 27 වෙනිදා ප්‍රධාන සිරස්තල වලින් අපි උපුටා දක්වනවා ජාතික පුවත්පත්වල විශේෂයෙන්ම දිනමන පුවත්පතේ සිරස්තලය කොවිඩ් මලසිරුරු අනුමත ස්ථානයක භූම දානයට අවසර ප්‍රධාන සිරස්තලය උන් වාර්තා කරන්න යනුව කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයෙකුගේ මෘතදේහයන් භූම දානීය සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් නිකුත් කරන ලද විධිවිධාන වලට අනුකූලව නිසි බලධරයා විසින් අනුමත කරන සුසාන භූමියක හරි ස්ථානයක හරි අදාළ බලධාරියාගේ අධීක්ෂණය යටතේ කොරෝනා මරණ භූමදානය සඳහා අවසර ලබා දී තිබෙනවා. කොරෝනා ආසාදිතව මේ යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානයට අවසර දෙමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් පෙරේද දවසේ නිකුත් කෙරුණා. පෙරේද රාත්‍රියේ කොරෝනා වැළැක්වීමේ ආඥා පනතේ 3 වන වගන්ති යටතේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය තමයි එය නිකුත් කළේ. කෙසේ වෙතත් දිවයින කියන්නේ අද දවසේ කොවිඩ් දේහ භූමදාන මාර්ගෝපදේශ ලබන සතියේ ලබා දෙන බවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අසල ගුණවර්ධන මහතාගේ ප්‍රකාශයක්. නව ගැසට් නිවේදනය අනුව කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයෙකුගේ මෘතදේහ ආදාහනය කිරීමට හෝ භූමදානය කිරීමට අවසර හිමිවන බව මෙහි වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. මේ අතරම තමයි ප්‍රධාන සිරස්වල විදිහට වාර්තා කරන්නේ ප්‍රධාන සිරස්වල විදිහට ඉංග්‍රීසි පුවත්පත් වාර්තා කරනවා. ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්වල ශ්‍රී ලංකා's decision to allow burial of Muslim COVID-19 victims ප්‍රධාන සිරස්වලින් ඔවුන් වාර්තා කරනවා. මේ අතරම ඩේලි මිරර් පුවත්පතේ වාර්තා කරන ප්‍රධාන සිරස්වලය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කරන ප්‍රකාශයක් we are now relieved burial issue ප්‍රධාන සිරස්වලය විදියට වාර්තා කළා තියෙනවා. මේ ගත්තු දේශපාලන ක්‍රියාමා තීරණය හෝ එහෙම නැත්නම් මේ අතර දේශපාලන තීරණයක්ද නැත්නම් දේශපාලනික නොවන තීරණයක්ද ඒ කෙසේ වෙතත් ලැබුණු සහනයක් විදිහට තමයි දක්වා තිබෙන්නේ. විශේෂයෙන්ම මෙතනදී ඇත්තටම මම හිතන්නේ මේ ඉතිහාසය පොඩ්ඩක් මම කියන එක වැදගත් කියලා හිතනවා. මා නාය විදිහට ලංකාවේ කොවිඩ් මරණ ඒ කියන්නේ කොවිඩ් 19 මිය යන පුද්ගලයෙක්ගේ දේහයන් ආදානය කරන්න හරි මිහිදන් කරන්න හරි හැකියාව පවතිනවා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්තු 30 වෙනිදා මුලින්ම ගැසට් නිවේදනයක් නිකුත් කරා ගිය අවුරුද්දේ. ඊට පස්සේ ඔබට මතක ඇති කොවිඩ් 19 මිය යන සියලු දෙනා ආදානය කළ යුතුයි කියලා පවසමින් මේ නිර්දේශය ඉන් දිනකට පසුව සංශෝධනය කළා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි කොරෝනා වෛරසය ආසාදනය නොවූ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙක් ඇතුළු 5 දෙනෙක් ආදාහනය කරන ලැබුවා කියලා චෝදනාවක් එල්ල වුණේ. ඒ අතරින් ෆාතිමා රිසානාගේ මරණය තාමත් ප්‍රශ්නයක් ගත තත්ත්වයක් බවට නිර්මාණය වුණා. කෙසේ වෙතත් ආණ්ඩුවේ තීරණය වෙනස් කරන ලෙස එවක පටන් බොහෝ මුස්ලිම් නායකයෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වෙලා ඉල්ලීම් කළා. ඒ වගේම අධිකරණ අමාත්‍ය අලි ශබ්රි මහත්මයා, ඒ වගේ මුස්ලිම් රටවල් වල නායකයෝ තානාපතිවරු ඉල්ලීමක් කළා. ඒ වන විටත් ලෝකේ රටවල් 189ක කොවිඩ් වැළඳීමෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානයට අවසර ලබා දීලා තිබුණා. හැබැයි මුස්ලිම් ප්‍රජාව වගේම සමහර කතෝලිකයන් පිරිසක් ලංකාවේ ආණ්ඩුවේ තීරණය අභියෝගයට ලක් කළා. අධිකරණයට පෙත්සම් පවා ඉදිරිපත් කළා. වසංගතය එක්ක මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරීමට නොවැම්බර් 8 වෙනිදා අවසරය දීලා තිබුණා කියලා ගිය අවුරුද්දේ වාර්තා වුණා. හැබැයි ඔබ දන්නවා මන්නාරම් ප්‍රදේශයේ හුදකලා කරපු ස්ථානයක මේ විදිහට කරන්න පවුල් ඥාතීන් 5 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් මේ කටයුතු කරගෙන යන්න කියලා හැකියාවක් තියෙනවා කියලා කිව්වා. හැබැයි මේත් එක්ක තමයි ඔබට මතක ඇති මේ සම්බන්ධයෙන් මූලාශ්‍රයන්, ජල මූලාශ්‍රයන්, ඒ වගේ වෛරසය පැතිරෙන්නට පුළුවන්, ඩිං වලට එක් වෙන්න පුළුවන් කියලා විවිධ අදහස් පළ කිරීම අපි දැක්කේ පහුගිය දවස්වල. නමුත් මේ සියලු දේත් එක්ක සිද්ධ වුණු දේ තමයි මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ නිල සංචාරයට පෙර දවසේ පාර්ලිමේන්තුවේ කරන ලද විමසීමේදී ඔව් අපි භූමදානයට අවසර ලබා දෙනවා කියලා සඳහනක් කළා. නමුත් එසේ වුවත් ඉන්පසුවත් මේ විශේෂඥ කමිටුව ඒ වගේම සෞඛ්‍ය අංශ කිව්වේ නවමත් ඒ සම්බන්ධ දාලා ගැසට් නිවේදන නිකුත් කර නොමැති නිසා පෙර පැවිදි තත්ත්වෙම ක්‍රියාත්මක වෙනවා කියලා. මේ අතර තමයි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය සිද්ධ වෙන්නේ. ඉතින් ඉන් අනතුරුව තමයි මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මේ ගැසට් නිවේදනය නිකුත් කරන්නේ. කෙසේ වෙතත් පුවත්පතේ ප්‍රධාන සිරස්වල විදිහට ඉංග්‍රීසි පුවත්පත්වල
වාර්තා කළ තියෙනවා මේ සම්බන්ධයෙන් a huge relief of Muslim community වාර්තා කරලා තියෙන අද දවසේ මුස්ලිම් ජනතාවට ලැබුණු විශාල නිදහසක් විදිහට මේ තත්ත්වය දකිනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ලැබිලා තියෙන තත්ත්වයක් එක්ක විශේෂයෙන්ම මේක ජාතිවාදී ප්‍රශ්නයක් විදිහට වඩා මේක ඇත්තට මුස්ලිම් දරුවන්ගේ දේහ භූම දානය සඳහා අවසර ලබා දිය යුතුයි කියලා ලෝකේ බොහෝ අය බොහෝ දේශපාලඥයන් අදහස් පළ කිරීම අපි දැක්කා. මොහොමඩ් අලි සබ්රි මහත්මයා ඒ විදිහටයි සඳහන් කරේ. හැබැයි මේ එක්කම ඔබ දන්නවා මේකේ මත කීපයක් තිබුණත් අවසානයේ සිදුවෙච්ච දේ තමයි විශේෂයෙන්ම ජනතාව විදියට මුස්ලිම් ජනතාවට යම් සහනයක් ලැබීම. වගේම තමන්ට ආගමික වශයෙන් ඒ ලබා දීලා තියෙන මොකද තමන් විශ්වාස කරන ලබ්ධිය අනුව තමන් විශ්වාසයෙන් අනුව තමයි මේ සියලු අවතුම් පැවතුම් ගත සිරිත් ගොඩ නැගෙන්නේ. ඉතින් ඒවත් එක්ක ඔවුන්ට සිදුවෙච්ච බොහෝ හානියක් විදියට සඳහන් කළා. හැබැයි විශේෂඥ කමිටුව මුල් අධ්‍යයනයේදී කොවිඩ් සම්බන්ධයෙන් ලංකාවේ රජය බොහෝ වෙලාවට ලෝකෙ කියන දේවල් වලට එහයින් ගිහලා තමයි කටයුතු කරේ. දින 7ක් නිරෝධායනය වෙන්න කිව්වම දින 10ක් දක්වා පතුරවනවා මුලින්ම දින 14ක් කරා. දවස් 21ක් විතර ගෙදර හිටියා. මේ අය වේලාසන වැඩිපුර සූදානම් වුණාද කියන ප්‍රශ්නාර්ථේ මතු වෙනවා. මේක තමයි කෙසේ වෙතත් පාකිස්තානි PM thanks Sri Lanka for allowing burial of COVID-19 victims ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මේ ලබා දීපු සහනය සම්බන්ධයෙන් අදහස් පළ කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා රාජ්‍ය නායකින් ගත්තු ක්‍රියාමාර්ගය පිළිබඳව සිය අදහස් පළ කිරීම සිද්ධ කළ තියෙනවා කියලායි අපිට කියන්න තියෙන්නේ. හැබැයි ප්‍රධාන සිරස්තලයක් විදිහට පුවත්පත් වාර්තා කරන්නේ මේ ගැන විදිහට. ඉතින් පාකිස්තානු අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය මේ සම්බන්ධයෙන් ඍජු බලපෑමක් එල්ල නොකළා වුණත් බලපෑමක් එල්ල කළා කියන එක අප පිළිගත යුතු කාරණයක්. මේ අතර භූම දාන තීරණය ජනතා මතයට සවන් දීමක් කියන එක දිනමින පුවත්පතේ සිරස්තලයේ වාර්තා කරන්නේ අද 37 නායක සමගි ජනබලවේගයේ ජාතික සංවිධායකතුමාගේ ප්‍රකාශයක් විදියට ආණ්ඩුව කිසිදු විද්‍යාත්මක පදනමක් නැතිව කොවිඩ් මරණ ආදාහනය කළ යුතු බවට තීරණය කළ බවත් ලෝක ප්‍රජාවගේ කොවිඩ් මරණ සම්බන්ධයෙන් වෙනත් මතයක් තිබුණු බවත් ඔහු ප්‍රකාශ කළා තියෙනවා. ප්‍රධාන සිරස්තලයක් විදියටයි වාර්තා කරන්නේ. ඉතින් කෙසේ වෙතත් ඉතා වැදගත් වන්නේ අපි හැම වෙලාවකම ගන්න තීරණ විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ ගැනීම සහ ඒ සම්බන්ධයෙන් යම් කිසි විශ්වසනීය පදනමක් මත සිට තීන්දුව తీරන ගැනීම. එහිදී කිසිම අවස්ථාවක මිනිසුන්ගේ හැඟීම් දැනීම් එක්ක තීන්දුව తీරන ගැනීමෙන් වැළකීම ඉතා වැදගත් වෙනවා. කෙසේ වෙතත් මේ අතර තමයි අද දවසේ ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරන්නේ those about 13 Colombo ගම්පහ high risk areas be vaccinated ප්‍රධාන සිරස්තලයක් විදිහට අද වාර්තා කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ වන විට අධි අවදානමක් තියෙන කලාපවල කොවිඩ් එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ජනතා සහාය අවශ්‍යයි කියලා තමයි මෙහිදී සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාට කොරෝනා මර්ධන එන්නත් බීමට තීරණය කළ තිබෙනවා. ජනතාව ඉවසීමෙන් කටයුතු කළ යුතුයි කියලා තමයි බලධාරීන් කියන්නේ. එන්නත් කරණයේදී ජනතා සහාය අවශ්‍යයි. මේ අදහස් පළ කරන්නේ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා. බස්නාහිර පළාතේ එන්නත් කරන ඇතැම් එන්නත් කරන මධ්‍යස්ථානවල තදබදයේ හේතුවෙන් උණුසුම්කාරී තත්ත්වයක් ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා තියෙනවා. මේ අතරම ජනතා සහාය ලබා දෙන්න මේ අවස්ථාවේදී කියලා ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරලා තියෙනවා. මේ අතරම දී අයිලන්ඩ් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරලා තියෙනවා. රුසියානු සහ චීන එන්නත් සම්බන්ධයෙන් ඇතිවර තිබෙන තත්ත්වය විශේෂයෙන්ම මේ එන්නත් කරණයේදී විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන සිනෝෆාම් සහ ස්පුට්නික් 5 එන්නත සම්බන්ධයෙන් තීන්දුවක් තීරණයක් ගැනීම. ඒ වගේම මේ වගේ නිර්දේශ දෙන්නට හැකියාව තිබෙන්නේ විශේෂයෙන්ම මේ එන්නත් සම්බන්ධයෙන් තීන්දුව තීරණ ගන්නට පුළුවන් වෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණොත්. රුසියාව සහ චීනය නිෂ්පාදනය කරන ලබන මේ කොරෝනා එන්නත් වලට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය තවමත් ලැබිලා නැහැ. ඉතින් ඒකත් එක්ක තමයි සිනෝවැක්ස් සහ කොරෝනා වැක්ස් එන්නත රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 එන්නත ගෙන්වීමට සාකච්ඡාවක් පවත්වමින් තියෙන මොහොතේ මේ සම්බන්ධයෙන් WHO එකේ ඒ අවස්ථාව අවසර ලබා ගන්න කියන එක වඩාත් තහවුරු වෙන්නේ. මේ අතර WHO අනුමැතිය නැහැ චීන රුසියා එන්නත් ගේන්න එපා කියලා අදහස් පළ කරලා තියෙන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සමන් රත්නප්‍රිය මහත්මයා මේ සම්බන්ධයෙන් තවමත් අනුමැතියක් ලැබිලා නැති හින්දා අනිවාර්යෙන්ම මෙය පමා කරන්නට කියලා කරන ඉල්ලීම. ගම්පහ PHIලා එන්නත් දීමෙන් ඉවත් වෙලා තියෙනවා. හිටි හැටි තීරණ වෙනස් කරනවා ගම්පහ සංගම් සභාපති කියලා තියෙන්නේ. එහෙමයි. මොකද කොවිඩ් මර්ධන එන්නත් ලබා දීමේ වැඩසටහන අද සිට
මේ ඉන්නත් කරන වැඩපිළිවෙලින් తాවකාලිකව ඉවත් වෙන්න ගම්පහ දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු තීරණය කළා තියෙනවා. කොවිඩ් එන්නත වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනාටම ලබා දිය යුතු බවත් ඒ සඳහා සැලසුම් සකස් කරන්න කියලාත් බලධාරීන් කලින් උපදෙස් දන්වා තිබුණත් හිටි හැටියේ මේ තීරණ වෙනස් කළ උපදෙස් නිකුත් කිරීම නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අපහසුතාවයට පත් වෙනවා කියලයි ඔවුන් සඳහන් කරන්නේ. ඊයේ පෙරවරුවේ දුරකථනය මගින් උපදෙස් ලබා දෙමින් වයස අවුරුදු 30ට වැඩි සෑම පුද්ගලයෙකුට මෙන්නත ලබා දිය යුතුයි කියලා සඳහන් කර යුතු බව සඳහන් වෙනවා. ඒ වගේම සෞඛ්‍ය බලධාරීන් කිසිදු සැලසුමකින් තොරව දිනෙන් දින පෑයෙන් පෑයට තීරණ වෙනස් කරනවා. කලින් සැලසුම් කරපු වැඩසටහන් නතර කරන්න කියලා දැනුම් දීලා තියෙනවා. මේ නිසා ඉන්නත් ලබා දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා පැහැදිලි උපදෙස් සහිත චක්‍රලේඛයක් නිකුත් කරන තෙක් ගම්පහ කටයුතු වලින් ඉවත් වෙනවා කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. මොකද දැන් එක වෙලාවක කිව්වා ජ්‍යෙෂ්ඨ පුරවැසියා මුලින්ම ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කළ වැඩපිළිවෙලක්. ඒ අනුව අපිට එන්නත ලැබුණා. ලෝකේ ඉතාමත්ම සීමිත රටවල් ප්‍රමාණයකට තමයි තාම මේ එන්නත ලැබිලා තියෙන්නේ. ඒ වරප්‍රසාදය ශ්‍රී ලංකාවට ලැබීම සම්බන්ධයෙන් ස්තුතියක් තියෙන්නට ඕන රාජ්‍යයට. මොකද මාර්තු මාසයේ අග වෙනකොට තමයි මේක අපිට ලැබෙයි කියලා කිව්වේ. අපිට පෙබරවාරි මාස ජනවාරි මාසයේ අන්තිමම මේක ලැබුණා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කරපු නිර්දේශ සහ මේ සියලු දේත් එක්ක මේක හිටි හැටිය වෙනස් වෙන්න ගත්තා. 60ට වැඩි ජනතාවට ලබා දෙනවා කියලා කිව්වා. ඉන්පස්සේ නෑ මේක ලබා දෙන්නේ වඩාත් තීන්දුව තීරණ ගන්න ඉතාමත් එලිපිහැලියේ වැඩ කරන ඒ වගේම තවත් අයට ඉක්මනින් සීග්‍රයෙන් පතුරවන්න පුළුවන් බොහෝ සමාජයත් එක්ක ගැටෙන පුද්ගලයන් ලබා දිය යුතුයි කියන තීන්දුවට ආවා. ඉතින් ඒකත් එක එක වෙලාවට වෙනස් වෙන්න අරගෙන තියෙනවා කියලායි සෞඛ්‍ය බලධාරීන්ට මේල් කරන චෝදනාව. මේ අතර වයස 30ට වැඩි සැමට එන්නත ලබා දෙනවා කියලා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා චක්‍රලේඛයක් නිකුත් කරමින් සඳහන් කරනවා. මීට ඉහතදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කිව්වා සෞඛ්‍ය අංශ වලට වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට පමණක් තෝරාගත්තු ග්‍රාම නිලධාරී වසම්වලදී කොවිඩ් මර්ධන එන්නත ලබා දෙන්න කියලා. හැබැයි කෙසේ වෙතත් මේ තීරණය වෙනස් කළා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නැවත චක්‍රලේඛයක් නිකුත් කළා වයස අවුරුදු 30ට වැඩි සෑම පුද්ගලයෙකුටම එන්නත් ලබා දෙන්න කියලා උපදෙස් ලබා දුන්නා කියලායි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ සුදත් සමරවීර මහත්මයා කියන්නේ. මේකේ මම හිතන්නේ මේකේ අපි මුලින්ම හිතුවට වඩා ස්ට්‍රැටජි එකක් විදිහට මේ තීන්දුව වෙනස් කිරීමේ හේතු ගැන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගෙන් විමසීමක් කළා මීට පෙර. ඒ අවස්ථාවේදී තුමා සඳහන් කර සිටපු කාරණය තමයි විශේෂයෙන්ම කොවිඩ් ගෙදරට වෙලා ඉන්න බොහෝ පිරිසක් ඉන්නවා 60ට වැඩි. ඉතින් ඒ අය බොහෝ වෙලාවට එළියට යන්නේ නැහැ. ගෙදරම තමයි ඉන්නේ. හැබැයි ඒත් එක්කම 30ට වැඩි පිරිසක් ඉන්නවා සමාජයේ පාසල් වලට යන, ඒ වගේම වෑන් රථ එළවන, කොන්දොස්තර මහත්තුරු, රියදුරු මහත්තුරු, ඒ වගේම ප්‍රධාන වශයෙන් ජනතාව සමග ගැටෙන රැකියා ස්ථාන වලට යන අය. ඉතින් මේ එක්කෙනෙකුට හැදුනොත් තවත් විශාල පිරිසකට මේ රෝගය පැතිරවීමේ හැකියාව තිබෙනවා. ඒ හින්දා ඒ අයට පැතිරවීම වැළැක්වන්නට පුළුවන් නම් එක් අය කරා තව 30-40කට රෝගය වැළඳීම නවත්තන්න පුළුවන්. ඒ හින්දා තමයි ඒ අයට එන්නත ලබා දීම වැදගත් වෙන්නේ. මොකද එහෙම වුණාම පැතිරවීම වළක්වනවා කියන එක. ලෝකෙ මේ තත්ත්වය ගත්තන් පස්සේ තියෙන තත්ත්වය තමයි විශේෂයෙන්ම 60ට වැඩි අයට ලබා දීමේදී මරණ අනුපාතිකය පහළට ගෙනින්න පුළුවන්. ඒ වගේම 30ට වැඩි අයට ලබා දීමේදී පැතිරීමේ අනුපාතය එහෙම නැත්නම් පැතිරීමේ ශීඝ්‍රතාවය අඩු කරන්න පුළුවන්. මේ අතර තමයි එන්නත ගත්තත් සෞඛ්‍ය නීති පිළිපැදීම අනිවාර්යෙන් සිදු විය යුතුයි කියලා විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහත්මයා ප්‍රකාශ කළා තියෙන්නේ. අනිවාර්යෙන්ම ඔබ එන්නත ගන්න කියලා මුඛාවරණය අරගෙන එළියේ තියාගෙන යන්න විදිහක් නැහැ. මුඛාවරණයක් නැතුව යන්න විදිහක් නැහැ. ඔබ අනිවාර්යෙන්ම කඩේකට ඇතුල් වෙනවා නම් ඔය හැම අවස්ථාවකදීම අනිවාර්යෙන්ම ඕනම ස්ථානයක නම ලියන්නට ඕන. බැංකුවකට ගියත් එහෙමයි. ඒ වගේම තමයි ඔබේ ඇප් එක පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් නම දුරකථන අංකය ලියන්න පුළුවන්. අත හොදන්නට ඕන. මීටර එක දුර පරතරේ තියාගන්නට ඕන. මට දැන් හැදෙන්නේ නැහැ. මගේ දැන් දවස් 10ක් 15ක් ගිහිල්ලා තින්නේ නැතත් විදලා කියලා හිතනවට වඩා සිදුවිය යුත්තේයි කියලා පුවත්පතේ කියන්නේ. මේ අතරම 43 out of 98 schools face threat of close වාර්තා කරන්නේ අද දවසේ විශේෂයෙන්ම මේ හුදකලා වෙච්ච ස්ථානවල තියෙන තත්ත්වයන් පිළිබඳව තමයි අද දවසේ අදහස් පළ කරලා තියෙන්නේ. විශේෂයෙන්ම ඔබ දන්නවා මේ වන විට උසස් පෙළ විභාගය ආරම්භෙන්නට සියලු කටයුතු සූදානම් වෙන තියෙන සාමාන්‍ය පෙළ ආරම්භීමට සියලු කටයුතු සූදානම් වෙන වෙලාවේ තමයි දරුවෝ 50කට වඩා තියෙන පාසල් වලට මේ ගැටලු මතුවලා තිබෙන්නේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන සඳුදා ආරම්භ වෙනවා. කොවිඩ් වසංගතයේ හේතුවෙන් මෙවර විභාගය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව පැවැත්විය යුතු වෙනවා. විශේෂයෙන්ම මේ විභාගයට පෙනී සිටින කිසියම් සිසුවෙක් ආසාදිත වුණොත් ඒ සඳහා පෙර සූදානමක් වශයෙන් සෑම දිස්ත්‍රික්කයකම අවම වශයෙන් විභාග මධ්‍යස්ථාන දෙක බැගින් ස්ථාපනය කර තබන විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරලා තිබෙනවා. ඒ ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෛද්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් බලධාරීන්ගේ උපදෙස් ගනිමින් තමයි සිසුන්ගේ පූර්ණ ආරක්ෂාව තහවුරු කරලා තියෙන්නේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳුදා ආරම්භ වෙනවා. මාර්තු 10 වෙනිදා පැවැත්වෙනවා. පාසල් අයදුම්කරුවන් 4,23,746ක්, පෞද්ගලික අයදුම්කරුවන් 1,98,606ක් වශයෙන් මුළු අයදුම්කරුවෝ 6,22,352ක් විභාග මධ්‍යස්ථානවල පෙනී හිටිනවා. මධ්‍යස්ථාන 4,513කදී විභාගය පැවැත්වීමට කටයුතු කරලා තියෙනවා. සාමාන්‍ය පෙළ දවසට අනිවාර්යයෙන්ම සිසු සැරිය ඔස්සේ
එන්නට පුළුවන් මේ ධාවනය වීම අත්‍යවශ්‍යයි ඒ අනිවාර්යයි කියලා සඳහන් කරනවා. සාමාන්‍ය පෙළ මේ සිසුසැරිය ඔස්සේ දරුවෝ ගෙනීම ප්‍රවාහනය කිරීම අනිවාර්යයි කියලා තියන්නේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව. සිසුසැරිය බස් රථ ගමන් කරන අවස්ථාවල කිසිදු පිටස්තර මගියෙක් බස් රථවලට නොගන්වා ගත යුතුයි. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ නොවැළැක්විය හැකි හේතුවක් මත සිසුවෙකුගේ දෙමව්පියන් දරුවා සමග පාසල වෙත ගමන් කිරීමට පැමිණියොත් එවැනි අවස්ථාවක ඊට අවසර දෙන්න පුළුවන්. සියලු බස් රථවලට ප්‍රවාහන සෞඛ්‍ය උපදෙස් අනුව සිසුන් ප්‍රවාහනය කරන්න කියලා දැනටමත් දැනුම් දීලා තියෙනවා. මේ සියල්ල එක මතක් කළ යුතු කාරණේ මේ රටේ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් හිතලා අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඒ වගේම විභාග කොමසාරිස්තුමා ගත්තු ක්‍රියාමාර්ගය අපි ස්තුතිවන්ත වෙන්නට ඕන. මොකද විභාග පරක්කු කරා නම් සමහරලාට තව අවුරුද්දකින් වගේම දරුවන්ගේ අනාගතයේ මාස ගණනාවකින් පස්සට යන්න තිබුණා. ඉතින් අපි විභාග කිහිපයක්ම පොඩි දරුවන්ට වැළඳෙයිද විශේෂත්ව පවතියන්න පුළුවන්ද කියලා ඇහුවා. නමුත් මේව සාර්ථකව තිබුණා යම් අපහසුතා මැද්දේ. කෙසේ වෙතත් අදත් මේ විභාග තියෙනවා. ඉතින් දරුවන්ගේ ජීවිත පස්සට නොගැනීම ආපස්සට නොහැරවීම ගැන මේ අවස්ථාවේ දෙමව්පියෝ හැමෝම විදිහට සතුටු විය යුතුයි. හැබැයි ඒකම ගුරුවරුන් ඉතා විශාල සුවිශේෂී කාර්යභාරයක් කරා මේ වෙලාවේදී. ඉතින් ගුරු මහත්මීන්ගේ කැපවීමත් එක්ක ඇතැම් අවස්ථාවල ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා මේ කොවිඩ් ආශ්‍රිත දරුවන් එක්ක කටයුතු කිරීම, ඒ අයටත් විභාග පහසුකම් සැපීම මේ වෙලාවේදී රටක් විදිහට අපි ගුරු මහත්මීන් නැගීමට ලක් කළ යුතුයි. සාමාන්‍ය පෙළ විභාගයට රාජකාරී කරන ගුරුවරුන්ටත් මේ ඉන්නත ලබා දෙන්න කියලා ඒ හින්දාම තමයි ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම්වරයා ඉල්ලීමක් කරන්නේ. දරුවන්ගේ දෙමව්පිය ආදරෙන් මිදිලා ඊළඟට එන්නේ පාසලට. විශේෂයෙන් ඒ නිසා ළමයි ගුරුවරු දුරස්ස භාවයකින් තොරව ආදරෙන් ඇලී කටයුතු කරන ලබනවා. කොරෝනා ආසාදිත පවුල්වල දරුවන් සහ නිරෝධායන ලක්වුණු පවුල්වල දරුවන් පැමිණෙන නිසා විභාග රාජකාරී සඳහා යෙදෙන විදුහල්පති ගුරුවරුතුළු කාර්ය මණ්ඩලය දැඩි අවධානමකට ලක් වෙනවා. ඒ අයටත් දෙන්න කියලා තමයි කියන්නේ. විශේෂයෙන්ම ඔබ දන්නවා මේ දරුවෝ ගොඩක් කාලයක් මේක විතරක් නෙමෙයි දෙමව්පිය සරණේ ඉඳලා ඒ වගේම ඥාති මිත්‍රාදීන් හිත මිතුරන් හමු වෙන්න අඩුයි. ගෙදරටම වෙලා සමහරට හිර වෙලා ඉඳලා එන්නේ නිදහසේ තමන්ගේ යාළුවෝ එක්කම හිත මිතුරන් එක්ක කතා බහ කරලා යන්න. ඉතින් ඒකම ගුරුවරුන් එක්කත් බොහොම දේවල් හුවමාරු කරගන්න, කතා කරන්න, එයාට ආදරය කරන්න, තමන් දන්න බොහෝ දේවල් කියන්න උත්සාහ කරනවා. ඉතින් ඒ අවස්ථාවවලදී ඉතින් මේ දෙගොල්ලම පරිස්සම් වෙන එක වැදගත් කියන එක තමයි කියන්නේ. හින්දා ගුරුන්ටත් මේ ඉන්නත ලබා දෙන්න කියලා ගුරු සංගමයේ ඉල්ලීමක් කරනවා. මේ අතරම තමයි අද දවසේ ප්‍රධාන සිරස්තල වාර්තා ගෙනෙන රෝහල් කටයුතු වලට නාවික හමුදා වෛද්‍යාංශ සමාජිකයන් යොදවලා තියෙනවා. රෝහල් කනිටු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආරම්භ කළ තියෙන වැඩ වර්ජනයේ හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතා මගහරවා ගැනීමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත ඔලුගේ තන්න මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක රෝහල් කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන්න නාවික හමුදා වෛද්‍යාංශයේ සමාජිකයන් යොදලා තියෙනවා. පසුගිය 24 වෙනිදා තමයි රෝහල් කන්ටු සේවා කාර්ය මණ්ඩල මේ විදිහට සිය වර්ජන කටයුතු ආරම්භ කළේ. මේ අතරම තමයි ලංකාදී පුවත්පත වාර්තා කරන්නේ කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ සභාපතිට කොවිඩ් වැළඳී ඇති බව අද ප්‍රධාන සිරස්තල වාර්තාවක් විදිහටයි එය දක්වලා තියෙන්නේ. කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ සභාපති අචල නිමන්ත මහතාට සහ කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා වෙන ඔහුගේ ප්‍රධානත්වයෙන් පවතින කමිටු රැස්වීමට සහභාගී වූ 40කට ආසන්න පිරිසක් නිරෝධායනයට ලක් කරන්නට සිද්ධ වූ බව. හදිසි මරණ පරීක්ෂක කාමරය නිල කාමරය හදිසියෙන් වහලා මියගිය පුද්ගලයන්ට නිදහසේ අවසන් ගමන් යන්නවත් හැකියාවක් නොලැබිලා තියෙනවා කියලා නාගරික හදිසි මරණ පරීක්ෂක ජේම් ජයතිලක මහත්මයා කියනවා. හැබැයි කෙසේ වෙතත් කිසිදු පැමිණිල්ලක් මේ සම්බන්ධයෙන් ලැබිලා නැහැ කියලා තමයි අදහස් පළ කරලා තියෙන්නේ අද දවසේ මේ සම්බන්ධව මේ පැමිණිලි ඉදිරිපත් කරලා තිනවා. මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජනක ප්‍රසන්න සමරසිංහ මහතාට අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා මගින් දන්වලා තියෙන බව රෝහලේ අධ්‍යක්ෂ දුලාන් සමරසිංහ මහත්මයා කියලා තියෙනවා. විශේෂයෙන්ම අනුරාධපුර ශික්ෂණ රෝහලේ නාගරික හදිසි මරණ පරීක්ෂක කාමරය තමයි ඉදිරි වසා දමා තිබෙන බව වාර්තා වෙන්නේ. රාජතාන්ත්‍රික නිලධාරීන්ගේ ගුද මාර්ගයෙන් කොරෝනා සොයලා තියෙනවා. ඇමරිකාවෙන් චීනයට චෝදනාවක් කෙල්ල වෙනවා. විශේෂයෙන්ම ගුද මාර්ගයෙන් සාම්පල් ලබා ගැනීමෙන් COVID-19 ආශ්‍රිතයන් සෙවීමේ ක්‍රමවේදයක් චීනයේ සෞඛ්‍යංශ භාවිතයට ගෙන තිබෙනවා. නාසයෙන් උගුරෙන් සාම්පල ලබාගෙන කරන PCR සහ ප්‍රතිදේහ පරීක්ෂණ වලටත් වඩා ගුද මාර්ගයෙන් සාම්පල ලබාගෙන සිදු කරන පරීක්ෂණ 100ක් නිවැරදි බව චීන සෞඛ්‍යංශ පැහැදිලි කර ගන්නවා. ඒ අනුව තමයි Taman කිසිම අවස්ථාවක ඇමරිකාවේ සිට චීනයට පැමිණි හෝ චීනයේ රැඳී සිට ඇමරිකන් රාජතාන්ත්‍රික නිලධාරීන් එවැනි පරීක්ෂණ වලට යොමු කර නොමැති බව ඇමරිකාවෙන් එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරමින් චීන සෞඛ්‍ය මාත්‍යාංශය චීන විදේශ මාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරන්නේ. අපගේ සෞඛ්‍යංශ ගුද
ගුද මාර්ගයෙන් සාම්පල් ලබාගෙන කොරෝනා ආසාදිතයෙන් හඳුනා ගන්නවා. ඒ ක්‍රමය නාසයෙන් නුගුරෙන් සාම්පල් ලබාගෙන සිදු කරන පරීක්ෂණ වලට ඉතා නිවැරදි. එහෙත් අප ඇමරිකන් හෝ වෙනත් රටක රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකුගෙන් ඒ විදිහට සාම්පල් ලබාගෙන නොමැති බව ඔවුන් සඳහන් කරනවා. ඉතින් විශේෂයෙන්ම ලෝකයේ මේවට කොවිඩ් සම්බන්ධයෙන් අවුරුද්දකට වැඩි අත්දැකීම් තිබෙන හින්දා බොහෝ දේවල් වෙනස් වෙමින් තිබෙන්නේ. චීන තානාපති කාර්යාලයෙන් ගුවන්තොටුපළ සේවකයන්ට සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය විසින් කටුනායක ගුවන්තොටුපළ වෙතම පරිත්‍යාග කරන්නේ. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයත් සීමා සහිත ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමත් අතර දිගු කාලයක් තිස්සේ පවත්වාගෙන ලබන මිත්‍රශීලී භාවය දිනින් දින වර්ධනය වන සහයෝගීතාවය මුල් කරගෙන මේ විදිහට ආරක්ෂිත ඇඳුම් කට්ටල 270ක් පාවහන් පෙට්ටි බැහැර ලිය හැකි මුහුණු ආවරණ 24000ක් KN95 මුවාවරණ 4800ක් ඇස් කණ්ණාඩි මේ අනාදී වශයෙන් ලබා දීලා තියෙනවා. කොරෝනා පරඳවලා අපේ ක්‍රීඩකයෝ ඉදිරියට එනවා. විශේෂයෙන්ම තිරිමාන්න යලි නැගිටිනවා. ධනංජයත් කිලෝමීටර් 2 ධාවනයෙන් සමත් වෙලා තියෙනවා. නියමිත කාලයට ඒ ධාවනය නිමා කළා. ඔබ කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න සුවවීමෙන් අනතුරුව කිලෝමීටර් 2 ශාරීරික යෝගතා පරීක්ෂණයෙන් සමත් කොදෙව්පිල සමග ටෙස්ට් තරඟාවලට සූදානම් වෙනවා. ආබාධයට ලක්ව සිටින ධනංජය සිල්වා මේ කිලෝමීටර් 2 ශාරීරික යෝගතා පරීක්ෂණයෙන් සමත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කොදෙව් සංචාරය වෙනුවෙන් පසුගියදා ක්‍රීඩකයෝ කිලෝමීටර් 2 ශාරීරික යෝගතා පරීක්ෂණයට ලක් කරා. විශේෂයෙන්ම කිලෝමීටර් 2 යෝගතා පරීක්ෂණය මිනිත්තු 8යි තප්පර 35කට අඩු කාලයකදී සම්පූර්ණ කිරීම දෙන ඉලක්කය. ඒ අනුව මිනිත්තු 8යි තප්පර 21කදී ධනංජය සිල්වත් මිනිත්තු 8යි තප්පර 20කදී දහිරු තිරිමාන්නත් මේ යෝග්‍යතා පරීක්ෂණය නිම කළා කියලා සඳහන් වෙනවා. මේ අතරේ තමයි අපේ රටේ නෙට්බෝල් වලට නායිකාවට කොවිඩ් හැදිලා තියෙන හින්දා පුහුණු සංචිතය වහාම විසිරුවන්න කියලා නියෝග ලැබිලා තියෙන්නේ. ශ්‍රී ලංකා නෙට්බෝල් පිලේ නායිකාවට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් පුහුණු කටයුතු වල නිරත වෙමින් සිටි නෙට්බෝල් සංචිතය විසිරුවා හැරීමට පියවරගෙන තිබෙනවා. හමුදා සේවයේ නිරත නෙට්බෝල් නායිකාවගේ PCR පරීක්ෂණයේ රාජකාරී ස්ථානයෙන් සිදු කළා තියෙනවා. ඒකත් එක තමයි මේ තීරණය අරගෙන තියෙන බව සඳහන් කළා තියෙන්නේ. මේ අතරම කොරෝනා වසංගතයෙන් වසරකට පසුව ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ මේ සති කිහිපයකට පෙර පුහුණු වීම ආරම්භ කිරීමට කටයුතු දා තිබුණා. ඉතින් ඒකත් ඇන හිටිනවා. මේ අතරම ප්‍රධාන සිරස්තලයක් ගුවන් යානා 27ක ගුවන් මෙහෙයුම් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ අනුව තමයි මගී ගුවන් යානා 27ක ගුවන් ගමන් කටයුතු සිදු වෙනවා. මෙහෙයුම් කටයුතු සිදු කරනවා. ගුවන් මගින් 2005 දිනකට ගුවන් ගමන් පහසුකම් සලසා දීමට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඊයේ උදෑසන 8:30 අවසන් පැය 24ක කාලයේදී පියවරගෙන තිබුණා. ගුවන් මගින් 855 දිනක ගුවන් යානා 13කින් මේ සීමාව තුළදී ඇවිල්ලා තිබුණා. මේ කාලය තුළදී ආවිල්ලා තිබුණා කියලා සඳහන් කරලා තියෙනවා. ලෝකයේ තත්ත්වය ගත්තම පිලිපීනය කොරෝනා දර්ශකයේ 31 වන ස්ථානයට එසවිලා තිබෙනවා. ආසාදිතයෝ 5,68,680ක් වාර්තා වෙනවා. මරණ 12,201ක් වාර්තා වෙලා සුවය ලැබුව 5,24,041ක් ඉන්නවා. මේ තමයි දැනට තියෙන තත්ත්වය පිලිපීනයේ තත්ත්වය. මේ අතරම අපි ගත්තොත් මෙතනින් එහාට කතා කළ යුතු වැදගත්ම කාරණය තමයි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන කොමිෂන් සභාව වාර්තාව. පාස්කු වාර්තාව ගැන නීතිපති වැඩ කියලායි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ. මොනවද වැඩ කියලා කියන්නේ? ඒ අනුව අග්‍රාමාත්‍යවරයා කියන්නේ මේ පරීක්ෂණ වාර්තාව නීතිපතිවරයා අදාළ කරුණු පොලිසිය වෙත යොමු කරන්න බොහෝ දුරට නියමිතයි. පාස්කුදා සිදු කළ බෝම්බ ප්‍රහාරය පිළිබඳව ඉදිරිපත් කළ කොමිසම අනුව නීති පරිදි වැරදිකරුවන් වුණාට දඬුවම් ලැබෙනවා කියලා වැඩිදුරටත් කියනවා. මේ අතර රනිල්ට ලිහිල් මෛත්‍රීට තද වාර්තාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ විරෝධතාව පළ කළ තිබුණා. විශේෂයෙන්ම සාක්ෂි සලකා බැලීමේදී අගමැතිවරයා ලෙසින් රනිල් වික්‍රමසිංහ මහතා ඉස්ලාම් මන්තවාදය කෙරෙහි දැක් වූ ලිහිල් බව එවකට රජයේ ක්‍රියාශීලී පියවර ගැනීමට අපොහොසත් වීමට ප්‍රධාන හේතුවක් බව පරීක්ෂණ කොමිසම් සභාවේ මතය වී තිබුණත් හිටපු ජනාධිපතිට සහ අගමැතිට ද්විත්ව ප්‍රමිතියකින් මේ කටයුතු ක්‍රියාත්මක වෙලා තියෙනවා. කොමිෂන් සභාව වාර්තා මගින් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබඳ කර ඇති නිර්දේශයන් තරයේ ප්‍රතික්ෂේප කරනවා කියලායි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටියේ. මේ අතර Easter Sunday attacks Sri Lanka SLP rejects presidential council report වාර්තා කරන්නේ අද Daily News පුවත්පතේ සිරස්තලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සම්බන්ධයෙන් දක්වන මතය. මෛත්‍රීට එරෙහිව නඩු දැමීම ව්‍යවස්ථාවෙන් හිමි බලය බාල්දු කිරීමක් කියලා පාසු කොමිෂන් සභාව වාර්තාව ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනයක් නිකුත් කරලා කිව්වා. ඒකම තමයි මෙහිදී සඳහන් කළේ පක්ෂයේ උපලේකම් සහ උපසභාපති ධූර සඳහා මීට පෙර තනතුරු ලැබුවන්ට අමතරව තවත් පිරිසක් පත් කරන අවස්ථාවේ තමයි මේ පක්ෂ ගැන මේ වෙලාවේ මේ සිද්ධියට සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම මේක විවිධ බලවේග ක්‍රියාත්මක වෙලා තියෙනවා. ප්‍රමුඛ අරමුණ ප්‍රාර්ථනා තේරුම් ගැනීම සිදු විය යුතුයි. මේ ප්‍රහාරය සැලසුම් ක්‍රියාවට නැංවීම සඳහා ඍජුව හෝ වක්‍රව දායකත්වයේ සැපයූ පුද්ගලයන් කණ්ඩායම් පවත්නා නීතිය හමුවට පැනවීමට කටයුතු කළ යුතුයි
කෙසේ වුවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දුර කාලය අවසන් කිරීමට පෙර මේ වාර්තාව අවසන් කර ඉදිරිපත් නොවූ අතර ඉන්පසු ජනාධිපති තනතුර සඳහා පත්වෙච්ච ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ මේ සභාව ක්‍රියාත්මක වුණා කියලා සඳහන් කරනවා. ඉතින් ඇත්තට මේක මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පත් කරපු කමිටුව. ඉතින් එයින් තමයි මේ තොරතුරු ආවේ. මේ මෙලාවේ පේන දේ තමයි විවිධ අය Tamanට වාසි අවාසි තැන්වලින් අල්ලා මේ කමිටුව වාර්තාව සම්බන්ධයෙන් අල්ලලා අදහස් දක්වන්න පටන් අරන් තියෙනවා. අවසානයේ නිකම් වැඩක්ම නැති වාර්තාවක් බවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුනුත් විපක්ෂයේ මන්ත්‍රීවරුනුත් අනිකුත් පාර්ශ්වයත් එකතු කරලා මේක දානවා. හැබැයි මේ වාර්තාව තුළ බොහෝ සාධනීය නිර්දේශයන් තියෙනවා. ඉතින් මේ කරන බාල්දු කිරීම තුළ එම නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමටවත් ඉඩක් නොලැබෙනවා. ඒ වගේම තමයි මේ ප්‍රහාරය එල්ල කර අවසන් පුද්ගලයා හොයාගන්න කියලා කියනවා කොමිසමෙන්. කොමිසම ඉදිරිපත් කළ තියෙන නිර්දේශ බොහෝ දේවල් ඉදිරියට මෙවැනි දේවල් ඇති නොවෙන්න. හැබැයි අනික් පැත්තට ආරක්ෂකාංශ වලට බුද්ධ්‍යාංශ වලට ඒ වගේම තවත් මේ කොමිෂන් සභාව වාර්තාව පදනම් කරගෙන මේක අගමුල හොයන්න පුළුවන්. හැබැයි ඒ කියලා මේක කුණු කුඩේට විසි කරලා දැම්මොත් මේ නිර්දේශ සියල්ල යටපත් වෙනවා. ඉතින් ඒ හින්දා මේක එහෙම අර්ථකථනය කළා අවුරුදු තව මාසයකමාරකින් පාස්කු ප්‍රහාරය එල්ල වෙලා අවුරුදු 2ක කාලයක් ගත වෙනවා. ඒ කාලෙත් මේක නිකන් වැඩක්ම නැති වාර්තාවක් පුස් දේවිල්ලක් බවට පත් කරනවාද? නැත්තම් මෙහි තියෙන හරය තේරුම් අරගෙන කටයුතු කරනවද? කොමිසම පත් කළෙත් මෛත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එහෙම පුළුවන්ද කියන එක ප්‍රශ්නයක් අමාත්‍ය ඩී.වී. චානක මහත්මයා කියලා තියෙන්නේ එහෙමයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ දුර කාලේ තමයි පාස්කු කොමිසම පත් කළේ. එදා කොමිසම පත් කළ නිලධාරියෙකු මේ ආණ්ඩුවෙන් මාරු කළේ නැහැ. ඒ වගේ මේ ආණ්ඩුවේ කිසිම කෙනෙක් බලපෑම් කළත් නැහැ. ඒ නිසා මේ වාර්තා ප්‍රතික්ෂේප කරන පදනම මොකක්ද කියන එක කියන්න කියලායි අපිට තේරෙන්නේ නැහැ කියලායි ඔහු සඳහන් කරන්නේ. පාස්කුදා බෝම්බ පිපිරීම ගැන ආරක්ෂකංශ මට කලින් දැනුම් දුන් බව කීවත් වාර්තාවේ එහෙම සඳහනක් නැහැ. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා. ඒ අනුව මේ බෝම්බ පිපිරීමෙන් පසුව ආගමික අන්තවාදය පිළිබඳ විමර්ශනය කරන විශේෂ පොලිස් ඒකකයක් පිහිටීමට තමා කටයුතු කළා. බ්‍රිතාන්‍යයේ උදව් ඇතිව ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත සකස් කිරීම ආරම්භ කළා. හිටපු අගමැතිවරයා පත් කළ විශේෂ පොලිස් ඒකකයේ විමර්ශනයේ සොයාගන්න කරුණු සම්බන්ධයෙන් පියවර ගැනීමට නීතිවේදීවරු උදව් ගන්න කියලා Taman උපදෙස් ලබා දීලා තියෙනවා. මේ සඳහන හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් මේ අතර තමයි ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ට එක් තනතුරකට වඩා දීම සුදුසු නැහැ කියලා පාසු කොමිෂන් සභාව වාර්තාව නිර්දේශ කරලා තියෙන්නේ. ඒ අනුව තමයි ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් එක් තනතුරකට වඩා තනතුරු නොදැරිය යුතුයි කියලා පාසු විරුද්ධ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව අදහස් පළ කරන්නේ. මේ ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ ආරක්ෂක ලේකම් දුරේහබෝ හේමසිරි ප්‍රනාන්දු මහත්මයා ඊට සමගාමීව තනතුරු කිහිපයක් දරුවා. ආරක්ෂක අමාත්‍යාංශයේ රාජකාරී සඳහා ගත කළ කාලය ඉතාමත්ම අඩු වෙලා තිබෙනවා. ඉතින් ඒකම මේ ගැන කතා කරලා තියෙනවා අද ලංකාදීප පුවත්පතේ. ඉතින් දැනුත් මං හිතන්නේ තමයි ආරක්ෂක ලේකම්තුමාට ආයතන මං හිතන්නේ 50කට විතර ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් එහෙම ගත්තයින් පස්සේ එක එක අමාත්‍යාංශ මීටින් වලට ගියා, තියෙන උත්සව වලට ගියා, ජනාධිපතිතුමා සම්බන්ධ වෙන ගම සමග පිළිසඳරට ගිහිලා, අගමැතිතුමාගේ මීටින් ටිකට ගිහිලා, සෞඛ්‍ය උදාසන කොවිඩ් මර්ධන කමිටුවකට ගිහිලා අනිකුත් කටයුතු කරලා ආවයින් පස්සේ ඇත්තටම ඉතින් අමාත්‍යාංශය වෙනුවෙන් වැඩක් අවධානය යොමු කරන්න ලොකු අවස්ථාවක් තියෙනවද? ඉතින් හදිස්සියකටවත් මේ ඉන්න නිලධාරීන් මේ අය සම්බන්ධ කරගන්න පුළුවන්කමක් තියෙනවද? ඉතින් මේ කොමිසම කියලා තියෙන මේ කතාව වැරදිද? අනිත් පැත්තට පාස්කු කොමිසමේ වාර්තාව අසම්පූර්ණයි. දැනගත යුතු ප්‍රධාන කරුණු මෙහි නැහැ කියලා ආණ්ඩුව නියෝජනය කරන ඇමති වාසුදේව නානායක්කාර මහත්මයා ප්‍රකාශ කළා තියෙනවා. මේක අසම්පූර්ණ වාර්තාවක්. ඒකේ දැනගත යුතු ප්‍රධාන කරුණ දැනගන්න විදිය ඒකෙන් ලැබෙන්නේ නැහැ. මේ පාස්කු ප්‍රහාරයෙන් එක ඇතිවෙන නියමිත තිබුණු මහා කෝලාහලයක් ඇති වුණා නම් ඒ ඇතිවෙන සිවිල් කලබලය තුළ මේ රටේ නියමිතව තිබුණු ඡන්දය නොපවත්වන සැලසුමක් ක්‍රියාත්මක වුණාද කියලා හොයන්නට ඕන. MCC ගිවිසුම අත්සන් කරන්න සැලසුමක් තිබුණාද කියලා හොයා ගන්නට ඕන. මේ කාරණාව කියන්නේ තවත් විමසීමක් කළ යුතුයි කියලායි. ඉතින් එහෙම නැතිනම් මේ සහරාන්ට අනික් කටියට උමනාව තියෙන්නේ නැති අපි මරාගෙන මරන බෝම්බයකින් පහර දෙන්න. එච්චරයි ඒගොල්ලන්ගේ උමනාව. ඒකත් එක්කලා මේ රටේ කතෝලික සිංහල ජනතාව මුස්ලිම් ජනතාව අතර විශාල කෝලාහලයක් ඇති වෙලා ඒ කොතැනකට යනවද කියන එක සහරාන් දන්නේ නැහැ. සහරාන්ට උමනාවක් නැහැ කියලා එහෙම කියන්න පුළුවන්ද? මේ ප්‍රශ්න මතු කරන්නේ අද දවසේ වාසුදේව නානායක්කාර මහත්මයා. මේ අතර සජිත්ලා තවත් වෙලුම් ඇතනම් දෙන්න කියලා ඉල්ලනවා. දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්වල විපක්ෂ නායකතුමාගේ කණ්ඩායමේ ඉල්ලීම මේ ප්‍රහාරය සම්බන්ධ වෙනත් සැගවුණු විශේෂ සිද්ධීන් මේ වෙලුම් තුල තිබිය හැකි බැවින් ඒවා හෙළි කර ගැනීමට ක්‍රියා කළ යුතුයි කියලායි පක්ෂයේ කෘත්‍ය අධිකාරී මණ්ඩලය තීරණය කළා තියෙන්නේ. මේ අද ප්‍රධාන සිරස්වලයක් ඒ සම්බන්ධව. අපි කෙටි විරාමයකට යමු වෙලා තවත් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ ගැන. මේ දෙරණ අරුණ. Sri Lanka's breakfast show.
ඔයාලි දෙරණ අරුණ සමග එකතු වෙන්නේ. ඉතින් රටේ පක්ෂ විපක්ෂ දේශපාලඥයෝ බොහෝ දෙනෙක් එකට එක්කාසු වන අවස්ථාවක් විදිහට සනිටුහන් කරන්න පුළුවන් කොළඹ නගර මැද්දේ නවම් පෙරහැර මංගල්‍ය ගංගාරාම විහාරස්ථානයේ. ඉතින් ඊයේ දවසේත් පැවැත්වුණා එය. එක්පසකින් හිටපු අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහත්මයා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා, අනිත් පැත්තෙන් ජනාධිපතිතුමා පොඩි සුහඳ පිළිසඳරකුත් එක්ක මේ කටයුතු සිදු වුණා පෙරහැර මංගල්‍ය. අද චාරුක් වාර්තාව ඩේලි මිරර් පුවත්පතේ සම්බන්ධයෙන් වාර්තාව ගෙනෙනවා. කොළඹපුරේ මහා සංස්කෘතික මංගල්‍යයක් විදිහට සැලකෙන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ මේ නවම් මහා පෙරහැරේ 43 වැනි වරටත් ඒ පෙරහැර චාරිත්‍ර වාරිත්‍රයේ සිදු වුණා. හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැරට සමගාමීව පවත්වන මල් පෙරහැර පෙරේද පස්වරුවේ ගංගාරාම විහාරස්ථානයට වීති සංචාරය කළා. කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍යංශ ලබා දී ඇති නිර්දේශ අනුව තමයි මේ පෙරහැර මංගල්‍යයේ කටයුතු සිද්ධ වුණේ. ජනාධිපතිරා විසින් සදාතුක කරඬුව තැන්පත් කර ආයුරු මංගල හස්තිරාජයා මත අද චාරුක් වාර්තාවත් එක්ක අවට දර්ශන අප ඉදිරිපත් කරනවා. ඒ අනුව තමයි ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දියාස් හිමියන්ගේ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේද සහභාගීත්වයෙන් යුතුව මේ කටයුතු ඊයේ සිද්ධ වුණේ. අද ප්‍රධාන සිරස්තල වාර්තාවක් චාරුක් වාර්තාවක් විදිහට මේ සම්බන්ධ තොරතුරු වාර්තා කරනවා අප. මෙවර ජනතා සහභාගීත්වය ඉතාමත්ම අඩු අවම මට්ටමක පැවතුනේ. දා විහාරස්ථානයේ ආවට පමණයි මෙවර සංචාරය කිරීම සිදු වුණේ. අත් විශේෂ අවස්ථාවක් විදිහට අප සනිටුහන් කළ යුතුයි. ඒ වගේම මේ අතර ඊයේ විශේෂ දවසක් නවම් පෝදා කතරගමට මහා සෙනඟක් ගිහිලා තිබුණා. විශාල සෙනඟක් මේ වෙනට වැඩම කර ගොස් තිබුණු ආකාරය පිළිබඳව අපේ ස්වාමින් වහන්සේ සඳහන් කර සිටියා. ඒ වගේම කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා ප්‍රකාශ කර සිටියා. නවම් පුර පොයේ යෙදුණු ඊයේ දින විශාල පිරිසක් කිරිවෙහෙර අෂ්ටඵල බෝධීන් වහන්සේ සහ දේවාලය වන්දනා කිරීමට පැමිණ සිටි බව. ලබන පළවෙනිදා දින ආරම්භ වන සාමාන්‍ය පිළි විභාගයට ඉදිරිපත් වන දරුවෝ මව්පියෝ විශාල වශයෙන් කතරගම පූජා භූමිය සඳහා ගිහිල්ලා හිටියා. ඒ වගේම කතරගම පුදබිම සහ සෙල්ල කතරගම වැඩ සිටි කන්ද සිතුල් පවති සමහාරාම කිරි විහාරස්ථාන වලටත් විශාල ජනතාවක් මේ විදිහට පැමිණ සිටියා. පුදබිම වැදගත් සංචාරකයෝ යාල වනෝද්‍යානය දැක් ගැනීමටද පිටත්ව ගියා කියලා සඳහන් කරනවා. ඒ වගේම තමයි අද පුවත්පත් වාර්තාවල සඳහන් කරලා තියෙනවා බස්නායක මේ ඩිෂාන් ගුණසේකර මහත්මයාගේ සංකල්පයක් මත ඔය යන අයට පුද පඬුරු දාලා පූජා වට්ටි ලබා දෙන අතරම ගහක් හිටවන්න පුළුවන් මේ ස්ථානයේ රුක් රෝපණය වෙනුවෙන් රූට් බෝල් කරපු ගස් තියෙනවා. පොඩි මුදලක් දීලා ඒ දේවාල භූමියත් ඒ අවට කලාපයත් ගහක් හිටවන්න පුළුවන්. ඒ මතක් කිරීම කරලා තියෙනවා දවසේ චාරුක් වාර්තාවේ. මේ අතර ඊයේ ශ්‍රීපාදය වන්දනාමාන කිරීම සඳහා විශාල පිරිසක් පැමිණ තිබෙන ආකාරය පේන්න හිටියා. large crowds in ශ්‍රීපාදස්ථානයේ yesterday ප්‍රධාන චාරුක් වාර්තාවක් සමග අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා මේ සතියන්තයේ සිරිපා වදින්න ගිය පිරිස ගැන. සතියන්තයේ දීර්ඝ නිවාඩුවත් සමග තමයි හැටන් සහ රත්නපුර මාර්ග ඔස්සේ නිරෝධායන උපදෙස් වලට අනුකූලව ශ්‍රීපාදය කරුණා කරන්න විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ තිබුණේ. හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණි වන්දනාකරුවන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ලංකා ගමනාගමන මණ්ඩලයේ ඒකාබද්ධ සේවයේ හරහා පැමිණ තිබුණා. විශේෂයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයේ ඉන්දිකටුපාන ශ්‍රීපාද උඩමළුව දක්වා ආරක්ෂිත වැට විස බීජ හරණය කරන්න කටයුතු කළ තිබුණා. හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණි වන්දනාකරුවන්ට අවසර ලබා තිබේද යන්න පිළිබඳ නල්ලතන්නිය විහාරස්ථානයේ අසලදී පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කරන ආකාරයක් දැක ගන්නට තිබුණා. ඉතින් බොහෝ අපහසුතා මැද්දේ ගිය පාර
මේ උත්සවය කරන්න ශ්‍රීපාද වන්දනා සමය නැති වුණා. වගේමින් පසුව විවිධ ආකාරයෙන් වැඩසටහන ආරම්භ කළත් එයත් අසිරුතාවයට පත් වුණා. දෙරණ අපි වගේම නායක හාමුදුරන්ගේ මූලිකත්වයෙන් යුතුව මේ වැඩසටහන ආරම්භ කළා. ඉතින් දැන් ලිහිලා ලැබී තිබෙනවා ජනතාවට නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැද මේ සිරිපා කරුණා කරන්න කියලා මේ අවස්ථාවේ සියලු දෙනාට මතක් කරනවා. මේ අතර රාජ්‍ය වෙසක් උත්සවය මෙවර නාගදීපයේදී පවත්වන්නට සියලු කටයුතු සූදානම්ව තිබෙන බව සඳහන් වෙනවා. ඒ අනුව තමයි නාගදීප විහාරස්ථානයේ කේන්ද්‍ර කොට ගනිමින් රාජ්‍ය වෙසක් උත්සවයේ කටයුතු සංවිධානය කරනවා කියලා ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහත්මයා කියන්නේ මේ සාම්ප්‍රදායික වෙසක් උත්සවයකින් වෙනස් වෙලා අනිකුත් ආගම් සමග එක්ව රාජ්‍ය උත්සවය සංවිධානය කිරීම අරමුණ වෙලා තියෙනවා. උතුරු පළාතේ ප්‍රධාන සංවිධායක නාගදීප විහාරාධිපති ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී නවදගල පදුමකීර්ති නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මේ කටයුතු සංවිධානය වෙන බව පුවත්පතේ සඳහන් වෙනවා. පුරාවිද්‍යා ස්ථාන ළඟ මම ඉන්නේ වේවලක් කරන් රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහත්මයා ඉස්සරහට වේවලක් අරගෙන පුරාවිද්‍යාත්මක ස්ථාන අසල දකින්න පුළුවන් වේවි කියලා තමයි කියන්නේ. කෙසේ වෙතත් පුරාවිද්‍යා වටිනාකමින් යුත් ස්ථාන විනාශ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. වගේම පුරාවිද්‍යා කැණීම් කටයුතු අපි පටන් ගන්නවා. අපේ අරමුණ මේ පුරාවිද්‍යා වටිනාකමින් යුත්තන් සංරක්ෂණය කිරීම කියලා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා තියෙනවා. මේ අතරම ත්‍රිකුණාමලේ වන විනාශය නවත්වන්න හමුදා පොලිස් කඩාපනින හමුදාවන් විශේෂ ඒකයන් පිහිටවන්නට කටයුතු කරනවා කියලා කියන්නේ. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධ යහපත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂකාංශ ප්‍රධානීන් සමග ත්‍රිකුණාමලේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමේදී මේ තීරණය අරගෙන නැති බව අද ලංකාදීප වාර්තාවේ ගෙනෙනවා. බුද්ධ ශාසන ආරමුදලේ 85 වෙනි පාලක මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දවසේ සමාවෙන පෙරේද දවසේ ක්‍රියාත්මක වුණා. යන බුද්ධ ශාසන අරමුදලේ ලේකම් රුචිර විතාන මහතා පසුගිය රැස්වීම වාර්තා ඉදිරිපත් කළා තියෙනවා. සමාජික සද්ධර්ම කීර්ති ත්‍රිපිටකාචාර්ය ආචාර්ය දිව්‍යාගය හසස් සිනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් තමයි දිස්ත්‍රික් මට්ටමින් සාමනීර ආයතන පිහිටුවීම සම්බන්ධයෙන් මේ වැඩ කටයුතු සංවිධානය වී ඇති බව සඳහන් කරන්නේ. ඒ අනුව අගමැති අතිරේක ලේකම් චමින්ද කුලරත්න මහතාත් තවත් විශාල පිරිසකගේ මූලිකත්වයෙන් මේ කටයුතු සංවිධානය වෙලා තිබෙනවා. මේ අතරෙම අද චාරුප වාර්තාව බස්නාහිර පළාත් ප්‍රධාන සංඝ නායක නාරාහෙම්පිට අභයාරාමාධිපති ආචාර්ය මුනුත්තෙට්ටු ආනන්ද නාහිමියන්ගේ විසින් රචිත ග්‍රන්ථ දෙකක් එළි දැක්වීමේ උත්සවය ක්‍රියාත්මක තිබුණා. රන් හිය සහ එළවෙදකමේ යට ගියාව කියන ග්‍රන්ථ ද්විත්වය අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වූ අයුරු චාරුප වාර්තාවේ සඳහන් කරලා තියෙනවා. මේ විදිහට මේ අතර දේශපාලන කතා බොහොමයක් තියෙන හින්දාත් පාස්කු සම්බන්ධයෙන් කතා බොහොමයක් තිබෙන හින්දාත් ඒ වෙත අවධානය යොමු කරනවා. ඊයේ පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයන් පාස්කු කොමිසම් වාර්තාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අදහස් මේ. අපි දකිනවා මේ පාස්කු ප්‍රහාර සම්බන්ධ පත්කරපු කොමිෂන් වාර්තාවේ. ඒකේ බැලූ බැල්මට මේකට වග කියන්න ඕනි කවුද කියන එක මේක සඳහන් වෙන්නේ නැහැ. මහර විට මේකේ කරුණු වසන් කරලා තියෙනවදත් කියන කාරණාව අපිට හිතනවා. පාස්කු කොමිෂන් වාර්තාව අනුව හිටපු ජනාධිපතිතුමා ඇතුළු සෑහෙන පිරිසකට නොයෙකුත් චෝදනා ලබා දීලා තිබෙනවා. නමුත් පාස්කු කොමිසමේ වාර්තාවෙන් මේ ප්‍රහාරය පිටිපස්සේ හිටපු කවුරු පිළිබඳව කිසිදු සඳහනක් නැහැ. ඒක නිසා ඒක විශාල අඩුපාඩුවක්. මේ පාස්කු ප්‍රහාරයේ පිළිබඳව සොයා බලපු ඒ ජනාධිපති කොමිෂන් එක ඉදිරිපත් කරපු වාර්තාව නිසා මේ රටේ සිංහල බෞද්ධ සංවිධානයට යම්කිසි සිත්‍රදීමක් සිදු වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව අපගේ කනගාටුව ප්‍රකාශ කරන්න ඕනේ. මොකද මේ පාස්කු ප්‍රහාරය එල්ල කළේ මේ රටේ බෞද්ධ ජනතාව නෙමෙයි. මේ පාස්කු ප්‍රහාරය එල්ල කළේ ත්‍රස්තවාදී. ඒ ත්‍රස්තවාදීන් සඳහා උදව් කරපු කවුද? අනුබල දුන්නේ කවුද කියන එකයි අපි බලාගෙන හිටියේ. හැබැයි ඒකක් මේ කොමිෂන් වාර්තාව තුල ඇවිල්ලා නැහැ. මගේ පෞද්ගලික මතය ඒ ජීවිතවලට වගකිව යුතු ප්‍රධාන කෙනා රටේ ජනාධිපතිවරයා. ඒ වගකීම ඉතාම පැහැදිලිව ඒ කාලේ පැහැර ඇරියා. ඒක කොමිසමෙන් කියන්න උවමනාවක් නැහැ. රටේ ඕන කෙනෙකුටම ඒක තියෙන්න උනා. ඒ කාලේ හිටියේ කොහෙද දැන් කොහෙද ඉන්නේ කියන එක ප්‍රශ්නයක් නැහැ. වගකීම යුත්තන්ට දඬුවම් කරන්න රජය පසුබට වෙන්නේ නැහැ. මේ කොමිසම පත් කරේ මේ ප්‍රහාරය මෙහෙව්වේ කවුද? මේ ප්‍රහාරයට අනුබල දුන්නේ කවුද? ඒ සඳහා මුදල් යෙදුවේ කවුද? ඒක මේ රටේද විදේශීයද කියන කාරණේ සොයන්න. ඒකේ වෙනත් කරුණු වැඩියෙන් තියෙනවා. පොදු බල සන්දානේ තහනම් කරන්න හරියට දැන් මේ බෝම්බේ ගහලා තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමයි ගලවඩවත්තේ ඥානසාර හාමුදුරුවෝයි පොලිසියේ DIGලා පොලිස්පතිලා ආරක්ෂක ලේකම්ලා ගහපුවා කියන්නේ දැන් මේකේ බැලුවම් පේන්නේ. දැන් මේ වාර්තාවේ අපිට පේන පරිදි මෙය සිදු කරා වූ අය සිදු කරේ මොන අරමුණෙන්ද? ඒ වලට හේතු ගැන අදහස් ඉදිරිපත් වෙනවා හොඳටම මදි. අපි දන්නවා අප ජීවත් වෙන පරිසරයේ බෞද්ධයක් අදහන ධර්මය වන බුද්ධ ධර්මය හේතුඵලවාදී ධර්මයක්. මේ ඵලයට හේතුව ගැන මෙහි සඳහනක් නැහැ. මේ අවස්ථාවේදී තා කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේකේ හේතුඵලවාදී ධර්මය අනුව මේකට හේතුව හොයන්න. ඒකේ මහා මොලකාරය හොයන්න.
මේ අතරම පහුගේ දවසක අධිකරණ අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් අද දවසේ වාර්තා කරන්නේ Daily Mirror පුවත්පත banning of burqa and wearing of similar face covers at public places and events. Cabinet approval sought by Justice Ministry වාර්තා කරන්නේ ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු ගැනීමට බලාපොරොත්තු වන බව කැබිනට් එකේ අනුමැතිය යටතේ මේ අතරම චාරුප වාර්තා ගණනාවක් පුවත්පතේ වාර්තා කරලා තියෙනවා අද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ දේශපාලකයන් පළ කළ අදහස් ඒකම පාස්කු වාර්තාවේ අසම්පූර්ණයි කියලා මේක ප්‍රතික්ෂේප කිරීමට ඊයේ රැස් වූ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයත් තීරණයක් අරගෙන තියෙනවා ඒ පිළිබඳ වාර්තාව මේ පාස්කු කොමිසම වාර්තාවේ සම්පූර්ණයෙන්ම කරලා තියෙන්නේ මේ ම්ලේච්ඡ ප්‍රහාරය සැලසුම් කරපු දියත් කරපු අය ගැන හොයන්න නැතුව ප්‍රහාරය වළක්වන්න කටයුතු නොකරපු අය ගැන තමයි හොයලා බලලා තියෙන්නේ. ඒ බොහොම පැහැදිලිවම අපිට ඉදිරියේදී සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුළුවන් මේවා කවුද කරේ කියන කාරණේ. මේ වගේ වාසිය ගත්තේ කවුද කියන කාරණේ. ඒවා අපි කමිටුවක් පත් කරාද ඒ කමිටුව තුලින් ගැඹුරින් අධ්‍යයනය කරලා රටේ ජනතාවට මේකේ සැබෑව ඉලදරව් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වාර්තාවෙන් බලාපොරොත්තු වුණේ ඇත්ත මහා මොලකරු කවුද? සහරාන් පිටුපස හිටියේ කවුද? සහරාන්ට මග පෙන්වුවේ කවුද? සහරාන්ට ආයුධ දුන්නේ කවුද? සහරාන්ට බෝම්බ දුන්නේ කවුද? ඒ ඇත්ත ප්‍රශ්න වලට උත්තර මේ වාර්තාවෙන් ලැබිලා නැහැ කියන කාරණේ තමයි අද කෘත්‍යාධිකාරී මණ්ඩලයට සහභාගී වෙච්ච කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සභිකයන් සියලු දෙනා වගේ සාකච්ඡා කරේ. මේ කොමිසම පත් කළේ යම් අරමුණකට යරමුණ ඉෂ්ට වෙලා නැහැ. පාස්කු ඉරිදා කොමිසම් සභාව අසම්පූර්ණ වාර්තාවක් හැටියට තමයි අපේ පිළිගැනීම. දැන් මේක හොරාගේ අම්මගෙන් පේන හැවුවා වගේනේ. අර මට කවියක් මතක් වුණා. රෙද්ද ඉරිලා හාමිනේගේ දාසි සරදම් කළ සැටි බැද්ද මාළුව හොරෙන් කෑවට කුස්සි අම්මා ලද ගුටි. නැද්ද තවමත් කිව්වේ කවුරුත් කොමිෂන් සභාවට වැඳ වැටි. දැනට එක වෙලුමක් සභාගත කරලා තිබෙනවා. අපි රජයෙන් අහන්නට ඕන තව වෙලුම් ගණනාවක් මේකට තිබෙනවද නැද්ද කියන කාරණාව. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකතුමා කොමිසමට කියලා තියෙනවා මේ ප්‍රහාරය එල්ල කරපු කණ්ඩායමටත් වැඩිය ඉහළින් තව පුද්ගලයෝ හිටියයි කියලා. නායකයෝ හිටියයි කියලා. මග පෙන්වන්න හිටියයි කියලා. ඒ නායකයෝ ගැන ඒ ත්‍රස්ත මග පෙන්වන්නන් ගැන කිසිම සඳහනක් මේ වාර්තාවේ නැහැ. වීඩියෝ හරහා ලබා දුන්නු සාක්ෂි හරහා ඉස්මතු වුණු කරුණු කාරණා පිළිබඳව කිසිම තොරතුරක් නැහැ. රටේ ජනතාවත් තීන්දුව කරන්නට ඕන මේ ත්‍රස්ත ප්‍රහාරයෙන් වාසි ලබා ගත්තේ කවුද? මේ කරුණු කාරණා පිළිබඳව අපි පක්ෂයක් හැටියට විශේෂඥ කමිටුවක් නීති මඩුල්ලක් සම්පාදනය කරලා මේ වාර්තාවේ අන්තර්ගතය පරිශීලනය කරලා අපි මේට වැඩිය පුළුල් අදහස් කීපයක් ඉදිරි කාලයේදී පළ කරන්න බලාපොරොත්තු අද මේ අතර අයිලන්ඩ් පුවත්පත කියන්නේ CP to become a green party from March 3rd වාර්තා කරන්නේ හරිත වෙලා තියෙන දුරකථනය. දුරකථනය හරිත වෙලා තියෙන්නේ පොදු අපේක්ෂකයන්ට දොර වහලා. හැබැයි චම්පික රණවක මහත්මයාට ඊයේත් එන්න කියලා නෑ කියන එක මේ දී අයිලන්ඩ් පුවත්පත වාර්තා කරන ප්‍රධාන සිරස්තලයක් යනුව සමගි ජනබලවේගයේ මාර්තු මාසේ 3 වෙනිදා සිට හරිත පක්ෂයක් බවට පත් කරනවා කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී කියනවා. පිටකොට්ටේ පිහිටි පක්ෂ කාර්යාලය හවස මේ රැස්වීමේදී සමගි ජනබලවේගයේ පරිසර හිතකාමී පක්ෂයක් බවට ඉදිරියට යන බවත් පොදු අපේක්ෂකයන් ජාතික මැතිවරණය ඉදිරිපත් නොකරන බවත් පක්ෂය මුල් කරගත් වැඩපිළිවෙලක් හදනවා කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ එකම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා තමයි කියන එක වෙන පොදු අපේක්ෂකයෝ ඉන්නේ නැහැ කියන එක තමයි ඔවුන් අරගෙන තියෙන තීරණය. එයත් එක්ක චම්පික රණවක මහත්මයාට දොර වැහුණද කියන ප්‍රශ්නය ප්‍රශ්නාර්ථයක් කරලා පළාත් පාලන ඡන්ද විමර්ශන කමිටුවට යෝජනා ඉල්ලලා තියෙන බව වාර්තා කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ පත් කරපු කමිටුව තමයි තීරණය කරලා තියෙන්නේ මිශ්‍ර සමානුපාතික නියෝජනය යටතේ මේ මැතිවරණ ක්‍රමය යටතේ සමාලෝචනය කළා නව මැතිවරණ ක්‍රමයක් නිර්දේශ කරන්නට කියන එක. මේ කමිටුව පහුගියදා පත් කළේ රාජ්‍ය සේවා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහත්මයා. මින් අනතුරුව අපි එන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ඇතිවෙච්ච සංවාදයන් පිළිබඳව තොරතුරු ඔබට ඉදිරිපත් කරන්න. ශ්‍රී ලංකාවට පක්ෂව රටවල් 21ක් එවගේම තවත් 15ක් එරෙහි වුණා. ඉන්දියාව ජපානය මැදි පිළිවෙතක හිටියා. සහාය දුන් රටවල් අතරට රුසියාව චීනය පාකිස්තාන ඉරානය සහ වියට්නාමය හිටියා. පටු දේශපාලන අරමුණු මුදුන් පමුණවා ගැනීම සඳහා ලෝ බලවත් රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාදාමයන් අනුගමනය කළත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ අන්තර්ක්‍රියාකාරී සංවාදයේදී ලෝකේ රටවල් 21ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය අදහස් පළ කරලා තියෙනවා. ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවේ රටවල් 9ක් සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර තිබෙන යෝජනා පිළිබඳව මෙහිදී සංවාදය පවත්වලා තියෙනවා. කෙසේ වුවත් මෙහිදී රටවල් 15ක් පමණ ශ්‍රී ලංකාවට එරෙහිව සිය අදහස් ඉදිරිපත් කළ තිබෙනවා කියලායි වැඩිදුරටත් අපිට කියන්න තියෙන්නේ.
ශ්‍රී ලංකා රජයේ ස්ථාවර වෙනුවෙන් රටවල් 21ක් අදහස් ඉදිරිපත් කරනවා. එයින් රටවල් 10ක් මානවිකම් කවුන්සිලේ සමාජික රටවල් වීම විශේෂත්වයක්. මේ අතර ලංකාවට හොස්සපු වන මිෂෙල් බැචලේට චීන වෙට්ටුවක් කියලා අද දවසේ සඳහන් කළා තියෙනවා. ඊයේ දවසේ ස්විට්සර්ලන්තයේ චීන තානාපති වෙන්සු ඊයේ ආරම්භ වූ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විවාදයේදී මානවිකම් කොමසාරිස් මිෂෙල් බැචලේට වාග් ප්‍රහාරයක් එල්ල කරා. ඒ බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය, යුරෝපා සංගමය, මොන්ටිනීග්‍රෝ සහ මැසිඩෝනියාව, ඉන්දියාවෙන් රටවල් මේ විවාදයේදී ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න ගැන කරුණු දක්වන අවස්ථාවේ මේ වෙනුවෙන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය නොකළ යුතුයි කියලා චීන තානාපතිතුමා මානව හිමිකම් සමුළුව විවේචනයට ලක් කරමින් කියන්නේ. මානව හිමිකම් සමුළුව ඇමතු බටහිර රටවල් ලංකාව සම්මත කළ 20 සංශෝධනය අතුරුදන්නුවන් කොමිෂන් සභාව වාර්තාව ගැන කරුණු දැක්වුවා. බැචලේ වාර්තාවේ පක්ෂග්‍රාහී වීම ගැන කනගාටුවට පත්වන බව මානව හිමිකම් කවුන්සිලේදී චීනය ප්‍රකාශ කර සිටියා. විශේෂයෙන්ම අද ඉංග්‍රීසි පොත්පත් වාර්තාවලත් ඒ සම්බන්ධයෙන්ම තොරතුරු ගෙනෙනවා. මේ ඉන්දියා ශ්‍රී ලංකා සහයෝගය සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ කියලා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ අතරේ අදහස් පළ කළා තියෙනවා. ශ්‍රී ලංකාවට එරෙහිව තහංචි බාධා එල්ලවන ඕනෑම අවස්ථාවක ඒවා පසු හැරවීමට ශ්‍රී ලංකා ඉන්දියා මිත්‍රත්වයේ අන්‍යෝන්‍ය අවබෝධයකින් කටයුතු කරනවා කියලායි රජය ප්‍රකාශ කළ සිටියේ. අද ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්වල වාර්තා මේ විදිහට ගෙන්න වෙලාවේ රට අර්බුදයක් තියෙන වෙලාවේ මානව හිමිකම් කවුන්සිලත් එක්ක පැටලෙන්න යන්න එපා කියලා උපදෙසක් ලබා දීලා තියෙන්නේ හිටපු කතානායක කරු ජයසූරිය මහත්මයා. විශේෂයෙන්ම සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කොළඹ පවත්වපු මාධ්‍යහමේදී සඳහන් කළේ අද අපේ මව්බිම නූල් බෝලයක් වගේ පැටලලා ඉන්න මොහොතක්. ඒ හින්දා අපි පැටලෙන්න යන්න හොඳ නැහැ කියලයි. මේ අතරේ ඊයේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී කොහොමද ආණ්ඩුව ඇතුළත යම් යම් දේශපාලන අර්බුද තියෙන බව පේන්න තියෙනවා. ආණ්ඩුව ඇතුලේ කණ්ඩායම් දෙකක් බෙදිලා ඉන්නවා කියන එක පැහැදිලිව පේන්න තියෙනවා කියන එක දකින්න තියෙනවා. මේ අතර ඊහදිසි දුරකථන ඇමතුමක් මම හිතන්නේ ජනාධිපතිතුමාගෙන් ආවා කියලා තමයි කිව්වේ ප්‍රසන්න රන්තුංග මහත්මයාට. බලමු මේ ඇමතුමාත් එක්කම එතුමා කරපු කතාව. අපි ශාක හැදුවා, කාන්තා සංවිධාන හැදුවා, අපි තරුණ සංවිධාන හැදුවා, කලා සංවිධාන හැදුවා, හාමුදුරුවරුන් එක්කව කරලා අපි ශාකාවල් පිහිටෙව්වා, සමිති පිහිටෙව්වා, බල මණ්ඩල පිහිටෙව්වා. පිහිටවල ජනාධිපතිතුමා ඔය අර කියන කතාව කරනවා මම අපි එහෙම තමයි මේ පක්ෂය අපි එදා හැදුවේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෝඨාභය මහත්තයා වතින් අරගෙන ගිහිල්ලා සුගතදාස ස්ටේඩියම් එකේදී කිව්වා මේ ඉන්නේ අපේ ජනාධිපති අපේක්ෂකයා කියලා. මුළු රටම පෙළ ගැහුණා ගෝඨාභය මහත්තයා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කරන්න. මේ අතර මෛත්‍රී ගුණරත්නගේ පුතාට පහර දුන්නේ පොලිසියේ 4කගේ වැඩ තහනම් කළා තියෙනවා. රාජකාරියට බාධා කළා කියලා තමයි පොලිසිය කියන්නේ. පොලිසිය වලිගය පාගගෙන පුතාට පහර දීලා තිනවා කියලා මෛත්‍රී ගුණරත්න මහත්මයා ඊයේ දවසේ සඳහන් කළා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් චෝදනා වෙලා තිනවා කැලණිය කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහත්මයාට එතුමා ඇතුළු සිව් දෙනෙකුගේ වැඩ තහනම් කළා තියෙනවා. මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වලා වාර්තාවක් වහාම Tamanට ඉදිරිපත් කරන්න කියලායි සරත් වීරසේකර අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ. මහා පරිමාණ වංචා රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන සිටින නයිජීරියානු ජාතිකයන් සමග සිටි සැකකරුට රාත්‍රී ආහාර ලබා දීමටයි කියලා මිගාර ගුණරත්න පැමිණි බව පොලිසිය කියනවා. හිදී සිරමැදිරියේ රඳවා සිටි බෙලරුස් ජාතික කාන්තාවන් දෙදෙනාට ඇමතුම් ලබා ගැනීමට මිගාර ගුණරත්න තම ජංගම දුරකථනය ලබා දුන්නා කියලා පොලිසිය කියනවා. එම කාන්තාවන් දෙදෙනා මහා පරිමාණ වංචාවන් සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන සිටින නයිජීරියානු කල්ලියේම සමාජිකයන් දෙදෙනෙක් වෙනවා. එහිදී තමයි පොලිස් නිලධාරියා මේ ඇමතුම් ලබා ගැනීමට ජංගම දුරකථන ලබා දීම සම්බන්ධයෙන් ප්‍රශ්නගත තත්ත්වයක් ඇති වෙන්නේ. එයත් එක්ක බහින් බස් වීමක් ඇතිවලා මේ සිද්ධිය වන අවස්ථාවේ මේ යම්කිසි මේ ස්ථානයේ පහරදීමක් සිදු වුණා කියලා බහින් බස් වීම සැලවීමත් සමග ආවත්. නමුත් ඒ අවස්ථාවේ තමයි කොළරේ නල්ලා පසෙකට තල්ලු කළ ඇද දමද්දී ඔහුගේ මුහුණ අසල තිබූ දොරක ගැටිලා තුවාල සිදු වුණා කියලා තමයි සඳහන් කරන්නේ අද දිවෙන පුවත්පතේ පොලිසිය ප්‍රකාශය. හලාවත HQIට වෙඩි තියන්න හැදූ සැරයන්ගේ වැඩ තහනම් කරලා තිබෙනවා. ප්‍රධාන සිරස්වලයක් හලාවත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සින්රත් ඉදිරිසිංහ මහත්මයාට රාජකාරී ගිනි අවයෙන් වෙඩි තැබීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් වැඩ තහනමට ලක් කරලා නීතිමය පියවර ගැනීමට කටයුතු කරනවා කියලා පුත්‍රම නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා තියෙනවා අද දවසේ මේ බහින් බස් වීමක් එක්ක. ත්‍රිකුණාමලේ රන්බඩු කොල්ල කෑම අයිස් මංජුගේ සොයුරා සමග 7 දෙනෙක් අත්අඩංගුවට පත්වෙච්ච පුවත අද දවසේ වාර්තා කරන්නේ ත්‍රිකුණාමලේ පොලිසියෙන් ලැබෙන තොරතුරක් විදියටයි. මහලු කතකට පොල්ලකින් ගහලා සොරාගත්තු ලක්ෂ 2 රන්මාලය 80000කට විකුණලා 80000ෙම කුඩු බීපු පුවතක් වාර්තා වෙනවා. පොලිසිය හමුවේ 21 හැවිරිදි තරුණයෙක් සම්පූර්ණ අනාවරණයක් කරනවා මේ තොරතුර සම්බන්ධයෙන් පුවත්පතේ ප්‍රධාන සිරස්වලයක්. මේ අතරම මුහුණු පොතෙන් මුදල් වංචා කරපු කෝටිපතියෝ ගණනාවක් කොටු වෙලා තිබෙනවා කියලා මේ සම්බන්ධයෙන් කැලණිය කොට්ටාශ විමර්ශන ඒකකය අද දවසේ අදහස් පළ කරලා තිබෙනවා.
ඒකම ගොඩුවේ පොලිස් නිලධාරීන්ට බෝනස් එකක් ලැබිලා තිනවා. ඩුබායි වල සිට මෙහෙවන මද්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකුගේ හෙරොයින් මිලෝග්‍රෑම් 12200ක උපයාගත් මුදල ජංගම දුරකථනය මේවා සියල්ල පොලිස් නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් සොයා ගැනීමට පුළුවන් වෙලා තියෙනවා. කොරළවැල ආසිරිමාවතේ පදිංචි පුද්ගලයෝ තමයි අත්අඩංගුවට පත් වෙලා තිනවා කියලා වාර්තා කරන්නේ. ලංකාවේ උද්දමනය යලි ඉහළ ගිහිල්ලා තියෙනවා. 0.3කින් ඉහළ යාමක් පෙන්눔 කළා තියෙනවා. අද දවසේ දිවයින වාර්තාව එය ගෙනෙනවා. විදේශ ණය හැකිතරම් අඩුවෙන්ගෙන අපනයන වැඩි කිරීම රජයේ ඉලක්කය වෙනවා කියලා රාජ්‍ය අමාත්‍ය අජිත් කුමාර් කබ්‍රාල් මහත්මයා මේ අතර අදහස් පළ කරලා තිබෙනවා. මේ එකම තමයි no increase in water tariff කියලා වාර්තා කරන්නේ. ජලගාස්තු වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා මේ අවස්ථාවේදී ඒ වාසුදේව නානායක්කාර අමාත්‍යතුමාගේ ප්‍රකාශයක් විදිහටයි තොරතුරු වාර්තා කරන්නේ. කහ අක්කර කාලින් රුපියල් ලක්ෂ 10ක අස්වැන්නක් ගත්ත ඇඹිලිපිටියේ සුරේෂ්ගෙන් දැනුම යොදා ගත්තොත් අවම බීජ ප්‍රමාණයකින් වැඩි කහ අස්වැන්නක් ලබා ගන්න පුළුවන් කියලා ජානක වක්කුඹුර රාජ්‍ය ඇමතුමා සඳහන් කළා තියෙනවා. උපදෙස් අරගෙන ඉදිරියට යන්න කියලා තමයි සඳහන් කරන්නේ. මේ අතරේ අනුර සේනානායක මහතා භාව ප්‍රාප්ත වූ පුවත අද දවසේ දිනමින පුවත්පතේ වාර්තා කරනවා. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අනුර සේනානායක මහත්මයා ඊයේ දහවල් භාව ප්‍රාප්ත වෙනවා. අද දවසේ වාර්තා කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මදින්නගොඩ පාර රාජගිරිය නිවසේ අවසන් කටයුතු සඳහා එතුමාගේ දේහය තැන්පත් කරලා තියෙනවා. රග ක්‍රීඩක වසීම් තජුරින් මහතාගේ ඝාතනය වසන් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වෙලා තිබුණා. අද දවසේ දිවෙන පුවත්පතේ වාර්තාව මේ ගෙනෙන්නේ. සින්දු කියපු කෙනෙක් සඳ කිඳුරු කිඳුරියන් මාගේ කිරිල්ලි කුරුළු පොඩිත්තු වැනි ගීත කිහිපයක් ඔහු ගායනා කරලා තිබෙනවා. අපි කෙටි විරාමයකට මතක් කරමින් යමු වෙනවා දැන්. දෙරණ අරුණ Sri Lanka's breakfast show. අද කාඩෝන් අපූරුවේ ගොඩක් කවිවලට වැඩි ඉඩක් ලබා දීලා තියෙනවා. උන්නද මලාද නැතිව හිටිය සිවාජිලිංගම් ඔන්න බං ආයේ කෑ ගහන්න පටන් අරන්. ජිනිවා ආපු ගමන් සිවාජිලිංගම් කෑ ගහන්නේ හරියට අවුරුද්දට කොහා කෑ ගහනවා වගේ අවුරුද්දට පාරක්. අද දවසේ දිවෙන රෝහල් කාර්ය මණ්ඩලයට දුන්න ඉන්නත් මාත්‍රා සියල්ල දේශපාලඥයෝ ඒගොල්ලන්ගේ හිතවතුනුයි විදගෙන මතක් වෙනවද ඉඳලා හිටලන් ඒගොල්ලෝ හැමදාම අපේ බඩට විදින්නෙත් ඔන්න ඔහොම තමයි කියලා කාටුනේ කියනවා. මේ අතරේ ස්වයං පාලනයත් අරගෙන කොටියාගේ පිටින් කොටිය අමාරුවේ හිටියා ඒ දණ්ඩක් හදාගෙන යන්න යනවා ජිනීවා. ඒ වෙනින් කවුරුත් නෙමේ දෙමළ සංවිධානය. මේ අතරේ දාසගේ කාටුනේ කියන්නේ ඩඩ්ලි මහත්මයා කිරුළු පැලඳ යලිත් වතාවක් ගොවියා රජ නොවේ ගොවියාගේ කිරුළ ඩඩ්ලි හිමි කරගත් බවයි. සයිලෝ එකක් අරගෙන ගිහිල්ලා මේ අවුරුද්ද අන්තිම වෙනකොට ලොකුම සයිලෝ එක ගහලා කොහොම හරි වී ටික ඔක්කොම අරගන්නවා කියලා තමයි මහින්දානන්ද මහත්තයා නම් කියන්නේ. ස්වාරිස් අපි ওই වාර්තාව පිළිගන්නේ නැහැ දාස්රි මහත්තයා කියලා තියෙනවා. ඒකත් බන්දුලගේ ගැසට් එක වගේද සර් කියලා අද දවසේ අහනවා. මේ අතර භූමදානය ස්ථිර වුණා පංකජ රෝවින්දගේ සරදම් කියන්නේ. සජිත්ට සටන් පාටකුත් අඩු වුණා කියලා තමයි කාටුනේ නම් කියන්නේ. මේ අතර අද කවි ගොඩක් තියෙන හින්දා තලන්ගම ජයසිංහ පලාමල්ලට එනවා. ඔය පාස්කු කොමිසම දැම්මෙත් හිටපු ජනාධිපතිතුමාම නේද? දැන් එයාට ඒකෙන්ම චෝදනා එල්ල වෙලා නේද? හාමිනේ අහනවා. ඒ වුණාට කොහොමද අපි දාපු දේශපාලන පරිගැනීම් කොමිසම ඒ දේට ඒ සුදුසු අය පත් කරන්නේ හාමිනේ කියලා අද මහත්මයා අහනවා කාටුනේ මේ. මේ අද ජයරත්න වික්‍රමසිංහ පාස්කු වාර්තාවේ ගැටලු ගොඩයි පිළිගන්න බෑ කියන්නේ. ඔය හැටි සහරාන් හිටියනම් ඒකත් පිළිගන්න එකක් නෑ. ඔය හැටියට සහරාන් හිටියනම් ඒකත් පිළිගන්න එකක් නෑ. යානේ මේ ගහන්නේ කියලා වෙලා මේ ෆේස්බුක් කාටුනේ කියන්නේ. 30/20ගේ හිනාවැස්ස අපිට සුරතල් නංගියේ අපේ අම්මගේ කතාව මතක් කරනවා. මෛත්‍රී හොඳයි කීවත් වැරදි, හේමේ හොඳයි කීවත් වැරදි. එබැවින් නංගියේ මල්ලියේ පවසමු දෙන්නම හොඳය කියා. එහෙමනම් නැත්තම් මේ අතර අනේද කියන්නේ තලන්ගේ කවිය. ගැලපෙන නොගැලපෙන හැම මගුලටම පැන පිම්බෙන්නට නිකං දඟලන සියලු දෙන. අර හිමියන්ට සිදු වූ දේ සිනහ යන කටයුතු කොළොත් යහපති පාඩමට ගෙන කියනවා. ඒ මොන හිමියන්ටද? මේ අතර ඕකයි තත්ත්වෙන් වැඩසටහන අවසන් කරන්නේ. කොවිඩ් දේහ මිහිදන් වෙන වැඩේට ගැසට් එක ලැබුණි කල් ගත වුණාට ලැබෙයි පැණියටත් අවසර අගේට සිතන් මග බලයි ධම්මික උදේට. එතුමා උදේට බලනවලු මටත් අවසර දෙයිද කියලා. දෙරණ අරුණ Sri Lanka's breakfast show.